අපට දැක ගන්නට මේ ඇස් වලින්ම දැක ගන්නට ලැබෙයි පිටසක්වල ප්‍රහාර. අපේ දැනුමත් අධ්‍යයනය කරමින් භූමිය නතු කරගන්නමින් භූමිය පාවිච්චි කරමින් මේ ක්‍රියාත්මක වෙන්නේ ඒකට. ඉතින් ඍණාත්මක වගේම ධනාත්මක අයත් පැමිණිලා තිබෙනවා. අනාගතයේදී දැන හෝ නොදැන ඔබට මුහුණ දෙන්න වෙයි සක්වල ජීවීන්ට. ඔවුන් ඔබ පාවිච්චි කරයි. දැනටත් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. මේ පණිවිඩය නිවැරදිව අරගන්න පිරිස් ඒ පණිවිඩය අරගනීවි. මේකට hina වෙන අය hina වෙවි දීවි. භෞතික ආහාර මෙන්ම ආධ්‍යාත්මික ආහාර කියන මේ දෙකම හරියට ලැබෙන්න ඕන. ඒ නිසා තමයි අපේ සටන් ක්‍රම සියල්ල නැති කරනකොට අපේ ප්‍රථමයෙන්ම කුෂිකර්මාන්තය විනාශ කරන කටයුතු කරනවා. තමන්ගේ මනස ශක්තිමත් කරන මනුෂ්‍යයන් තුළට විතරයි බාධාවක් කළ නොහැක්කේ ඒ පිටත් ජීවීන්ට. දහමයි ආගමයි දෙක. ඒ සීමාව ඉක්මවා ආගම තුළම රැඳුනොත්, වත්පිළිවෙත් තුළම රැඳුනොත් අපට දහම ආධ්‍යාත්මික දේ අමතක වෙනවා. උන්වහන්සේ දේශනා කළ අපිට වසවිස වෙනදම කරන්න එපාය කියන එක. එපා කියලා. ඒක ආදීනව පැහැදිලි කරනවා. ඒ බුදුන් සරණ යන බුදුමග අනුගමනය කරන අය සමහර විට මේ වසවිස අලෙවි කරනවා වෙන්න පුළුවන්. ඔවුන් අර දහමෙන් දුරස් වුණ හින්දා මේක මග බුද්ධ දේශනාව උන්ට මග ඇරුණා. සිව්හෙලේ ජාතීන් විදියට අප මේ වලට මූණ දුන්නා, ජයග්‍රහණය කරා. මේවා බිය යුතු කරුණු නෙමෙයි. මම මේ කියන්නේ දෙවි දේවතාවුන් වහන්සේලා ගැන නෙමෙයි. ඒ තල වෙනම තියෙනවා. මේ දුක කියන එක උඩ තිබුණොත් ආය පල්ලෑට කියලා සැප කියන එක එනවා. මේ චක්‍රය ගමන් කරනවා. එතකොට මේ අටලෝ දහමට හුරු වෙනවා. විපතෙහි සැපතෙහි නොතැවි නොසැලී අටලෝ දම හුරු හෙළයා. හෙළ ජාතික අභිමානයි. අපේ රට තුළ අධ්‍යාත්මික වේදීන් මේ වෙනකොට හඬ අවදි කරමින් ඉන්නවා. ඔවුන් අපිට මේ සිදුවීමින් පවතින ක්‍රියාවලිය අපිට පෙනෙන සහ නොපෙනෙන මානයන්ගෙන් මේ වෙන ඍණාත්මක ධනාත්මක මේ චිත්ත ප්‍රාණීන්ගේ වෙන යම් යම් හැසිරීම්, එහෙම නැත්නම් මේ කරන්නා වූ බලපෑම් ගැන අපිව දැනුවත් කරමින් ඉන්නවා. අපි මේවා නිවැරදිව තේරුම් ගන්නවද? යෝගාවචර රසීල ගුණරත්නයන් මොනතරම්නම් අපිට මේ දේවල් පැහැදිලි කරන්න නැතිද? මේ ගුරුතුමන් වසර ගණනාවක් තිස්සේ මේ කරන සාකච්ඡා ඇතුලේ අපිට මේ පැහැදිලි කරමින් ඉන්නේ කාරණාව. හැබැයි අපි මේ නිවැරදිව මේ පැහැදිලි කිරීම තේරුම් ගත්තද? අපි යම් තැනකදී අපි හැරිලා බැලුවොත් එහෙම මේ වස වෙළඳාම් කරන වෙලෙන්දා ඔහු හිතන් නැතුව ඇති යම් වක්‍රාකාරව කැරකිලා ඇවිල්ලා තමන්ගේ දරුවන්ටත් මේ වස විස ටික කැවුන විදිය. ගොවිතැනක් කරන එළවලු කොටුවක් වගා කරන කෙනා යම් ඔවුන්ට විතරක් ආවේනික විදියට යම් තැනක් හදාගෙන එතන තමන්ට අවශ්‍ය ටික වගා කරගත්තට හැබැයි වෙන දේවල් එක්ක ඔවුන්ට වසවිස කැවෙනව නේද කියන එක නිවැරදිව තේරුම් ගත්තද කියන ප්‍රශ්නේ අපි සතුව තියෙනවා. අපි නැවත හැරිලා බලන්න ඕනේ. අපි හැම කෙනෙක්ම මේක ඇතුලේ ගොදුරක් බවට පත් වෙලා. ගුරුතුමා අපි නිවැරදි ආහාර රටාවක් හදාගත්ත තැන මේ වසවිසෙන් තොර ආහාර ගන්න තැනම අපේ නිරෝගීකම එතනම හැදිලා ඉවරයි. එතකොට අපි එහෙම තැනකට ගැටලු වෙන්නේ නැහැ. හැබැයි උපක්‍රමශීලීව අපේ නිරෝගීකමට පහර දෙන්න විවිධාකාර උපක්‍රම යෙදුණා නේද? අපි සතුව තිබුණ සටන් ක්‍රම පවා, අපි සතුව තිබුණ ක්‍රීඩාවන් පවා මේ සියල්ලකටම අර පරගති මානසිකත් එහෙම නැත්නම් බටහිර චින්තනයේ විසින් පහර දුන්නා නේද? ඒක තවදුරටත් වෙමින් තියෙනවා නේද? ඔව්, ඒක එදා වගේම අදටත් වෙනවා. විශේෂයෙන් කියන්න ඕන අපේ දැන් පැවැත්ම කියලා දැන් ඉපදුනොත් මේ පවතිනවනේ. මේ මිය යනකම් ඒක විනාශ වෙනවා. නම් ඒ තුලදී ආහාරය තමයි දැන් මනුෂ්‍යයන්ට ප්‍රධාන වශයෙන්. ඒ වගේම භෞතික ආහාර මෙන්ම ආධ්‍යාත්මික ආහාර කියන මේ දෙකම හරියට ලැබෙන්න ඕන. ආධ්‍යාත්මික ආහාරයත් ලැබෙන්න ඕනේ, භෞතික ආහාරයත් ලැබෙන්න ඕන. මේ දෙක වෙනස් වුණොත් තමයි දැන් අපිට භෞතික ආහාර නිරෝගීතාවයට ඉවහල් වෙන්නේ නැතුව ඒවා වසවිස කවලා අපේ භෞතික අඩපණ වුණොත් නිවැරදි මනෝභාවයක් අපට ඇති වෙන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි අපේ සටන් ක්‍රම සියල්ල නැති කරනකොට අපේ ප්‍රථමයෙන්ම කුෂිකර්මාන්තය විනාශ කරන කටයුතු කරනවා. මොකද මේක මනුෂ්‍ය ආක්‍රමණයකට වඩා මේක තියෙන්නේ මේ සක්වල ආක්‍රමණයක්. ඒ දුර්වල මිනිස්සුන්ව මේ වෙලාවේ පාවිච්චි කරනවා ඒ ජීවීන් විසින්. මොකද තමන්ගේ මනස අඳුරගෙන භාවනා කළ තමන්ගේ මනස ශක්තිමත් කරන මනුෂ්‍යයන් තුළට විතරයි බාධාවක් කළ නොහැක්කේ ඒ පිටත් ජීවීන්ට, ඍණාත්මක ජීවීන්ට. නමුත් දුර්වල මනුෂ්‍යයන්, තෘෂ්ණාව අධික ආත්මාර්ථකාමී මිනිසුන්ගේ මනස් තුළට මේ ශක්ති ධාරාවන්ට ගමන් කරන්න පුළුවන්. මොකද ඕරායක ඔවුන්ගේ දුර්වල වෙනවා. නමුත් අභ්‍යන්තරයට ගොස් භාවනා ප්‍රගුණ කරන කෙනාගේ ශාරීරික වශයෙන් ගත්තත් ආධ්‍යාත්මික වශයෙන් ගත්තත් ඔහුගේ
ශරීරයත් ශක්තිමත්, ඔවුන්ගේ ඕරායක මනසත් ශක්තිමත්. එතකොට මේ ඍණාත්මක ඒ අඳුරු ශක්තියින් වලට ඇතුල් වෙන්න බෑ. ශාරීරිකව මානසිකව හානියක් කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි හැම මොහොතකම කියන්නේ අපි ආධ්‍යාත්මික තුල ගමන් කරනවා, ජීවත් වෙනවා, අවබෝධ කරගන්නවා කියන්නේ මේ අපි වත්පිළිවෙත් කරන ආගම අදහන එකට නෙමෙයි. මෙන්න මේ දෙක අපි තේරුම් ගන්නවා. එතකොට මේ එතන පටල ගන්න හොඳ නැහැ කියන්නේ. දහමයි ආගමයි දෙකක්. දැන් මම කිව්වේ දැන් කුෂි කර්මාන්තය ආගම බවට පත් කරගත්තට කමක් නැහැ කියලා. ඇයි අපි අද ආගම මොන දේ වුණත් ඒක ඉස්මතු වෙන්න අපි ගොඩාක් වැඩ කරනවා. මම හිතන්නේ අද අපිව මේ පටලවලා තියෙන්නේ මේ දහම ආගම බවට පත් කරපු තැන තමයි අපි මේ පැටලිලා ඉන්නේ. ලියා ගන්න බැරුව ඉන්නේ. ඉතින් අර මේ අපි ආගම තුල කරන වත්පිළිවෙත් වගේම අපි කුෂි කර්මාන්තය තුල අප ඒ කටයුත්තට ඒ වත්පිළිවෙත් ටික හරියට කරන්න පටන් ගත්තොත් මුල ඉඳලා ඒ කර්මාන්තය තුල තියෙන ආධ්‍යාත්මය අපිට හොයාගන්න පුළුවන්. දැන් අපිට ආගමක වත්පිළිවෙත් තියෙන්නේ දහම අවබෝධ කරගන්න ඒ වයස් සීමාව, බුද්ධි මට්ටම් සීමාව වෙනකම්. නමුත් අපි සීමාව ඉක්මවා ආගම තුලම රැඳුනොත්, වත්පිළිවෙත් තුලම රැඳුනොත් අපට දහම ආධ්‍යාත්මික දේ අමතක වෙනවා. සහ අපෙන් ගිලිහෙනවා. ආගමික වත්පිළිවෙත් තියෙන්නේ අපි පරිණතභාවයට ලං වෙනකම්. ලං වෙන්න ඕනේ ඒ සීමාව වෙනකම්. අපි සීමාවෙන් එහාට ගිහිල්ලත් වත්පිළිවෙත් වල රැඳුනොත් අපෙන් ආධ්‍යාත්මය දහම දුරස් වෙනවා. ඒ වගේම කුෂි කර්මාන්තයේදී අපි යම්කිසි විදියකට වත්පිළිවෙත් මේවා ඔක්කොම කරගෙන පටන් ගත්තොත් නැවත අපි එතෙන්ට යනවා නම් අන්න ගැඹුරට යද්දී අපිට කුෂි කර්මාන්තයේ තුල තියෙන දහම අහුවෙනවා. එතකොට ශාරීරික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් විශාල පිබිදීමක්, විශාල නිර්වාද්‍යතාවයක් ප්‍රඥාවන්ත මනුෂ්‍ය පරම්පරාවේ උතුම් මනුෂ්‍යයා කියන දේ නිර්මාණය වෙනවා. එහෙම ප්‍රඥා පද්ධතියෙන් පහළ වෙන මිනිස්සු වැඩිපුර ඉන්න පෘථුවි තලයට, වැඩිපුර ඉන්න රටේ මේ භූමියේ ඒ නායකත්වයේ නැගී සිටිනවා. මොනතරම් වටිනවද මේ දේවල්? අපි මේවා ගැන අවදීන් දින්නේ. ගුරුතුමා මේ කියන විදියට අපි මේ වත්පිළිවෙත්වල හිර වෙලා ඉන්න හින්දාද 365 දවසෙම බණ අහන රටක, 4 පොයට සිල් ගන්න උපාසකම්මලා උපාසක මහත්තුරු ඉන්න රටක ඇයි මේ දහම මේ තරම් දුරස් වෙලා තියෙන්නේ? අපි මේ තරමටම අතරමං වෙලා අඳුරක තාමත් ඇවිදිමින් අතපත ගාමින් ඉන්නේ ඇයි? මේ දේවල් ගැන අපි නැවත හිතන්න කාලයක් ඇවිල්ලා. අපි දසවිධ ප්‍රඥාව ගැනත් කතා කර හින්දා තරමක් දුරට මේ සාකච්ඡාව යනවා. මේ වටිනකම හින්දා මට මේ වෙලාවෙන් මේකත් අහන්නම හිතෙනවා ගුරුතුමාගෙන්. අපිට බුදුදහම තුල වුණත්, බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල වුණත් අපි කළ යුතු සහ නොකළ යුතු වෙනදාම් ටිකක් ගැනත් කතා කරනවා. මේ දේවල් ටික ඇතුලේ තියෙන්නේ මේ යහපත් ක්‍රමවේද ටිකම නේද ගුරුතුමා? ඔව් අපි කිව්වොත් එහෙම උන්වහන්සේ දේශනා කළා අපිට වසවිස වෙනදාම කරන්න එපාය කියන එක. එපා කියලා. ඒකේ ආදීනව පැහැදිලි කරා. ඒ වගේම තමයි සත්ව වෙලඳා මේවා. එතකොට දැන් අපි දැන හෝ නොදැන අප ඒ කුෂි කර්මාන්තය සඳහා වගාව සඳහා යොදා ගන්න විවිධ රසායනික ද්‍රව්‍ය කියන්නේ වස විස. එතකොට අපේ ඒ බුදුන් සරණ යන බුදුමග අනුගමනය කරන අය සමහර විට මේ වස විස අලෙවි කරනවා වෙන්න පුළුවන්. මේවා තමන්ගේ වගාවට යොමු කරනවා වෙන්න පුළුවන්. ඔවුන් අර දහමෙන් දුරස් වුණ හින්දා මේක මගේ බුද්ධ දේශනාව උන්ට මග ඇරුණා. ඔවුන් කල්පනා කළොත් එතකොට ඒ අලෙවි කරන්න විසින් දැන් ඒක අලෙවි කරන්නේ ඔහුට ලාභය පිණිස. ඔහු දන්නේ නැහැ ඔහු ඒක අලෙවි කරලා ඔහු වෙනයම් මේ පරිභෝජනවාදී යමක් ගත්තොත් වෙනත් ආහාරයක් ඔහු මිලදී ගන්නවා. ඔහු ගන්නේ වසවිස. ඔහුත් වසවිස ටිකම අරගෙන ඇවිල්ලා ගෙදරට. එතකොට ඒක දැන් මේ ගොවියන් පවා ඒ කුෂි කර්මාන්තයේදී මේ වගාවට යොදන වසවිස දාලා ඔහු වෙනත් තැනකින් වෙනත් විස අරගෙන කනවා. තමගේ දරුවන්ට කන්න දෙනවා. එතකොට අපට අර දහම බුදු බණ අමතක වුණා. බුද්ධ දේශනාව අමතක වුණා. අපට ලාභය සහ තෘෂ්ණාව සහ අර රසනහර පිනවීම පමණක් ගැන අපව කොටු වුණා. මේකට ගොඩක් වග කියන්න ඕන මේ මතවාද සමාජ ගත කරන ආයතන. සහ ඒට මේ ඉඩහසර ලබා දෙන ඒ තමන්ගේ දැනුම ප්‍රඥාව ඒ වැරදි දෙයට යොමු කරන වෘත්තීය වේදින්. ඔවුන් තමන්ගේ අතුලාන්තයට ගමන් කළොත්
ඔවුන්ට අහුවෙනවා මේ මොකද්ද කියන එක. නමුත් වෙලා තියෙන්නේ අද ඔවුන්ව පාවිච්චි කරන අර මම කියපු ආක්‍රමණශීලී ජීව විශේෂ. ඒ ශක්ති විශේෂ විශේෂ. මෙතෙන්දී මේ දුර්වල මිනිස්සු හරි අසරණ. අපි උන්ට චෝදනා කරනව නෙමෙයි මේ. ඔවුන් ගැන අපි ඔවුන්ව ශක්තිමත් කරනවා. ඔවුන් ඔය සිදුවන දේ මේකයි. එතකොට අපි දකිනවා ඔවුන් මහා ගිනි ජාලාවකට වැටෙන්න ඔන්න මෙන්න යනවා ඔවුන්. දැන් අපිට තියෙන්නේ මේ කෑ ගහලා මහා මොර දීලා උතන මේ මහා ගිනි මේකට වැටෙන්න යන්නේ. නැවත හැරෙන්න කියන පණිවිඩය දෙන්න. මොකද නැත්තම් ඔවුන්ගේ පිටිපස්ස බොහෝ දෙනෙක් ගමන් කරනවා. ඒ කියන්නේ මේ තරම් මහා ගිනි ජාලාවක් වෙලත් මේක දකින්නේ නැහැ. දකින්නේ නැහැ. ඒක මහා ඛේදවාචකයක්. අපි මේ සාකච්ඡාව මේ විදිහට කරගෙන ඉන්නෙත් ඔබව යම් තැනක අවදි කරගන්න බලාපොරොත්තු වෙමින්. අපිට නැවතත් මේ දේවල් හිතන්න වෙලා තියෙන්නේ. මේ රට යම් දිශාවකට හැරවිලා ගමන් කරන්න යහපත් දිශාවකට ගමන් කරන්න උත්සාහ ගන්න වෙලාවේ අපිට අපේ වගකීම මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට තමයි මේ උත්සාහ කරන්නේ. අපේ කොටස අපි නිවැරදිව තේරුම් අරගෙන අපි ඒ දේ හරියට කරනවා නම් මෙතන ගැටලුවක් මතුවෙන්නේ නැහැ. කාටවත් බෑ අපිව යම්කිසි විදියකට කොතන හරි තැනක හිර කරලා තියන්න, කොටු කරලා තියන්න, රාමු කරන්න. අපිට පුළුවන් නම් අපේකම අපි තුලින් මතු කරගන්නට මේ සියල්ලට විසඳුම් තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ගුරුතුමා අධ්‍යාත්මය ගැනත් කතා කරපින්ද මේ හැමතැනකම අපේ සටන් ක්‍රම ගැන ඒවත් කතා කරහින්ද ඉතිහාසයේ විසින් අපිට මේ ඍණාත්මක ආකල්ප අපිට අරගෙන ඇවිල්ලා තියෙනවා. මහා උසස් ජාතියක් අපි සටන් ක්‍රම ගැන දැනගෙන හිටියා. මහා අභිමානයක් අපි සතුව තිබුණා. හැබැයි අපි සටන් කරපු ජාතියක් නෙවෙයි. පුළුවන් තරම් අනුකම්පා කරමින්, සමාව දෙමින්, මෛත්‍රිය වඩමින් මේ සටන අපි එතනට සටනකට අරගෙන ඉන්නේ නැතුව යහපත් තැනකට විසඳ ගන්න ගියා. හැබැයි බැරිම තැන සටන් කරපු අවස්ථා තියෙනවා. මෙතනත් අපිව යම් කිසි විදිහකට කඩා වැට්ටුවා නේද? ඔව් දැන් මෙහෙමයි අපිට දැන් මේ අර කියනවානේ සෑම කළුවලාකම රිදි රේඛාවක් තියෙනවා වගේ. ඒ වගේ දැන් මේ වෙනකොට අර මම කිව්වා විශ්වයේ ධනාත්මක චිත්ත ප්‍රාණීන් විසින් තෝරාගත්ත පිරිස්. මේ වෙනකොට ආධ්‍යාත්ම වේදීන් තෝරාගත්ත මිනිසුන් විවිධ අයුරින් දැන් කටයුතු කරගෙන යනවා. සංවිධානය වෙමින් යනවා, ක්‍රියා කරමින් යනවා තමන් මේ කළ යුත්තේ කුමක්ද කියන එක. දැන් ඒ ප්‍රඥාවලිය දැන් දීලා තියෙනවා. එතකොට විශේෂයෙන් අපි මේ අභියෝගවලට බය වෙච්ච જાතියක් නෙමෙයි හෙළයන් කියන්නේ. සිව්හෙළේ අපි ඕනම අභියෝගයකට ඒ අවස්ථාවේ මුහුණ දීපු જાතියක්. ඒතර විශේෂයෙන් ඔය සටන් ක්‍රම ගැන කතා කරොත් අද අපි මේ කතා කරන ඔය අපේ ඉපැරණි අංගම්පොර හෝ වෙනත් සටන් ක්‍රම නෙමෙයි. ඇත්තට මේක පරිබාහිර වෙනස් දෙයක්. මේක ක්‍රීඩාවක්වත් කලාවක්වත් නෙමෙයි අපේ සටන් කලාව. ඒ කියන්නේ ඒ සටන් කලාව කියන මේ වචනේ ගත්තම මේක කලාවක්වත් මේක ක්‍රීඩාවක්වත් නෙවෙයි. මේක ආධ්‍යාත්මිකව ශිල්පීය ක්‍රමයක්. ඒක භාවනාවක් තරම්. මේක භාවනාවක්. ඒතකොට මේක අපිට වෙනම කතා කරන්න පුළුවන් දැන්. මේක මහා ලොකු විශාල දෙයක් නිසා නමුත් මේ වෙනකොට සතුටට කරුණ ඒ සුද්ධ වූ හෙළයන් මේ ගමනේ මම කිව්වා මුල පටන් මම විවිධ වැඩසටහන් වලදී කිව්වා මේ විවිධ අය විවිධ කාර්යයන් සඳහා තෝරා ගන්නවා. ඔවුන් විවිධ අයුරෙන් මේ මතවාදය ගෙන යන්න. ඒ මතවාදය ගෙනිච්ච පස්සේ මිනිසුන් මේක ප්‍රඥාව ලැබිලා මේ භූමිය, මනුෂ්‍ය මනස, ශර්මිය වෙනස් වෙන්න ක්‍රියා කරනවා. ඒ තුලින් තමයි මේ ස්වර්ණමය යුගයේ උදා වෙන්නේ. මේකේ මුල් පියවර. ඉතින් මේකට අභියෝගයක් නැත්තේ නෑ. අභියෝගයේ තියෙන්නේ මේ පෙනෙන තැන නෙමෙයි නොපෙනෙන තැන. ඉතින් මේකේ වඩාම වගකීම තියෙන ආධ්‍යාත්මික නායකයන්ට. මම මේ කියන නාමික අර නිල ඇඳුම් ඇඳගත් අය පුද්ගලයන් ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඒ නිල ආගමික කබායක් ඇඟලා ගත්තට කමක් නැහැ. එහෙම ඇඟලාගත් බොහෝ ආධ්‍යාත්මික යහපත් මිනිසයන් ඉන්න. ඒ වගේම මේක ආධ්‍යාත්මික මේක යථාර්ථය දකින බොහෝ අය මේ වෙනකොට ඉදිරියට ඇවිත් ඉන්නවා. ඒ වගේම බොහෝ මිනිසුන් අතර සංවිධාන විවිධ පුද්ගලයන් මේ ගැන දැන් උනන්දු වෙමින් මේ දේ ක්‍රියාත්මක කරන්න මේ අවස්ථාව සෝබාදහාවෙන් පව අපට ඒකට ඉඩහසර දුන්නා. මේ කොරෝනාව කියන්නේ මම යම් වැඩසටහන් වලදී මතක් කරලා තියෙන මේ විශ්වාසලාගත ආශිර්වාදයක්. මේක බය වෙන්නවත් මේක මේ සැලෙන්නවත් දෙයක් නෙමෙයි. මෙවැනි දේවල් වලට වඩා අභියෝග වලට මිනිස් ප්‍රජාව මුහුණ දුන්නා. විශේෂයෙන් අපි සිව්හෙළේ ජාතීන් විදියට අප මේ වලට මුහුණ දුන්නා, ජයග්‍රහණය කරා. මේවා බිය යුතු කරුණු නෙමෙයි. මේවා ආධ්‍යාත්මික වශයෙන් තේරුම් ගැනීමට සහ අවබෝධය ලැබීමට අවස්ථාව. මේ ස්වර්ණමය යුගයේ පරිවර්තන යුගයේ මේ ධනාත්මකව ගමන් කරනවා. ඒක කිසි සැකයක් නැහැ. අවශ්‍ය වෙන්නේ තමන්
හැකිය අයුරින් මේ සෑම දෙයක්ම නිවැරදිව වටහා ගැනීමට යම් නිවැරදි මාර්ගයක් තුල ගමන් කිරීම. ඒ කියන්නේ අධ්‍යාත්මය දියුණු කර යුතුයි කියන තැන ගුරුතුමා කියන්නේ. එහෙම තැනකදී කිසිම විදියකින් අපි මේ එන අභියෝග වලට බිය යුතු නැහැ කියන එකද ගුරුතුමා මේ කියන්නේ. කිසිම දෙයකට බිය යුතු නැහැ. අනියත බියක් තියාගත යුතු නැහැ. මොකද අපි අටලොහ දාමට හුරු මනුෂ්‍යයන් විදියට මේ චක්‍රයක් අටලොහ දාම කියන්නේ දුක සැප, නිന്ദා ප්‍රශංසා, ලාභ අලාභ, යස ආයස මේක චක්‍රයක්. මේක කැරකෙනවා. මේකෙන් කැරකෙනවා කියන එකෙන් අපි තේරුම් තියෙන්නේ මේ දුක කියන එක උඩ තිබුණොත් ආය පල්ලයට කියලා සැප කියන එක එනවා. මේ චක්‍රය ගමන් කරනවා. එතකොට මේ අටලෝ දහමට හුරු වෙනවා. ඒක තේරුම් ගන්න එකයි අපි කරන්නේ. අර ගීතයකුත් තියෙනවා මම හරිය කැමති මතක් කරන්න. අටලෝ දහමට හුරු වේ විපතෙහි සැපතෙහි නොතැවි නොසැලී අටලෝ දම හුරු හෙළයා. හෙළ ජාතික අභිමානයි. ගොවියා ගැනනේ කියන්නේ. පොඩ්ඩක් ඒක ආත්මික වශයෙන් අර්ථකථනය කළ බලන්න. එතන තියෙනවා අපේ කම. ඔව්. අපේ හෙළයා ගැන මොනතරම් කතා කරලා තියෙනවද, මොනතරම් ආඩම්බරයෙන් කතා කරලා තියෙනවද? මම කියලා කෙනෙකුත් නැත්තම් බාහිරයක් විදියටම දකින්න පුළුවන් නම් මේ ව්‍යසනද අපිට ඒ විදියට කියවා ගන්නට පුළුවන් නම් අපිට මොකටද බය වෙන්න තියෙන්නේ? මොනවද බය වෙන්න තියෙන්නේ? එහෙම නැත්තම් මේ මොකක්ද මේ මායාව තේරුම් ගන්න? අවසාන වශයෙන් ගුරුතුමනි මම අහන්න කැමතියි මේ යන විදිහට ගුරුතුමන් කියන මේ සිව්හෙලේ සරණම යුගයේ මේ ආරම්භය තමයි මේ තියෙන්නේ කියලා. හැම තැනකම අපිට විවිධ දේවල් ඇහෙනවා. අපි දැන් අනාවේක කියන්නට උත්සාහ කරන්නේ නැහැ. මොකද වෙන දේවල් බොහෝ වෙනත් මාතෘකා බවට පත් වෙලා මිනිසුන් මහා භීතියකට පත් කරන මානසිකව කඩාවැටෙන ඍණාත්මක සිතුවිලි මිනිසුන්ගේ හදවත් ඇතුලේ මතු කරන තැනකට මේ අනාවේකී අරගෙන ගිහිල්ලා යම් කිසි පිරිසක්. හැබැයි මේ අනාගත වාක්‍ය කියන බොහොම වටිනාකම් අපිට අරගෙන ආවා. ගුරුතුමන් හැමතැනම අපිට පැහැදිලි කරා. අවසාන වශයෙන් මේ යුගය ආරම්භ වෙනවත් එක්කම මහා පෙරලියකින්ද ඇති වෙන්නේ. පිටසක්වල මහා ප්‍රහාරයකට අපි සූදානම් විය යුතු දෙහෙලිය විදියට. ඔය ඇත්තටම අප මේ ගමන් කරමින් සිටින්නේ එතෙන්ට. තෙවන ලෝක යුද්ධයත් සමගම ඒ තෙවන ලෝක යුද්ධයට අපට දැක ගන්නට මේ ඇස් වලින්ම දැක ගන්නට ලැබෙයි පිටසක්වල ප්‍රහාර. ඉතින් මේක තේරුම් ගත්ත ප්‍රධාන දියුණු රටවල් මේ වෙනකොට අපේ භූමියත් අපේ දැනුමත් අධ්‍යයනය කරමින් භූමිය නතු කරගනිමින් භූමිය පාවිච්චි කරමින් මේ ක්‍රියාත්මක වෙන්නේ ඒකට. ඉතින් අප තමා අනාදිමත් කාලයක සිට අර මේ දේවල් අධ්‍යයනය කරමින් මේ දේවල් වලට මුහුණ දෙමින් මේ ප්‍රඥාව දුන්න જાතිය. ඉතින් ඒක අපි ප්‍රඥාවෙන් වටහා ගත යුතු දෙයක්. මොකද මේ වෙලාවේ සාමාන්‍ය පුද්ගලයන් විදිහට අපි කුඩාක් අය ප්‍රවේශම් වෙන්න ඕන. අපි නොදැන අපව ඒ දැනට මේ පෘථිවියේ 7-8 ගොල්ලක් විශ්ව ජීවීන් ක්‍රියාත්මකයි. ඔවුන්ට පුළුවන් අපේ මනස් තුළට යම් දේවල් උපයෝගී කරගනිමින් මනස් තුළට මේ මතවාදයන් යොමු කරන්න. ඉතින් ඍණාත්මක වගේම ධනාත්මක අයත් පැමිණිලා තිබෙනවා. මම මේ කියන්නේ දෙවි දේවතාවුන් වහන්සේලා ගැන නෙමෙයි. ඒ තල වෙනම තියෙනවා. පැහැදිලිවම මේ පිටසක්වල ජීවීන් ගැන කතා කරනවා. ධනාත්මක චිත්තම් පාණින් ගැනත් නෙමෙයි. මේක මහා විශාල සාකච්ඡාවක පුළුල් කාරණාවක්. ඉතින් ඒකෙදි මම මේ කෙටියෙන් කියන්නේ ඉදිරි අනාගතයේදී දැන හෝ නොදැන ඔබට මුහුණ දෙන්න වෙයි සක්වල ජීවීන්ට. ඔවුන් ඔබ පාවිච්චි කරයි. දැනටත් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. මොකද එතෙන්දී ඔවුන් බලන්නේ යම් මේ පෘථුවිය සමග කෙරෙන සටනේදී ශාරීරිකව හා මානසිකව උන්ට පාවිච්චි කළ හැකි මනුෂ්‍යයන්. ඉතින් මේ වෙනකොට ප්‍රබල රාජ්‍ය නායකයන් වගේම සාමාන්‍ය මනුෂ්‍යයන්වත් ඒ කාරණා කටයුතු සඳහා දෙගොල්ලොම ඒ හිතකර සහ හිතකර ශක්තියින් මේ වෙලාවේ භාවිතා වෙමින් පවතිනවා. ඒක අපි අවබෝධ කරගත යුතුයි. හැබැයි දෙයක් කියනවනම් ආධ්‍යාත්මිකව තමන්ගේ මනස ශක්තිමත් කරගත්ත තමන්ගේ ඕරායක ශක්තිමත් කරපු මිනිස්යන්ව එහෙම කාටවත් හසුරවන්න බෑ. ඉතින් ඒකයි කියන්නේ අපට තිබෙන දහම අපට තිබෙන මේ ධානතල වඩන්න ඒ තුලින් ලෝකේ දකින්න ඒ තුලින් අපි මේ කාර්ය කරමු කියන එක. නැවතත් අපි එකම කාරණේ කතා කරමින් ඉන්නවා. ඔබට මේ පණිවිඩය අපි අරගෙන එන්නේ මේ තරම් අඳුරක් මේ තරම් භයානක වටපිටාවක් ඉදිරියේදී නිර්මාණය වෙන හින්දා පිටසක්වල ප්‍රහාරයක් එනවා කියලා කියනකොට පිටසක්වල ජීවීන් මේ වෙනකොටත් අපි අතර ඉඳගෙන යම්කිසි සැලසුම් හදනවා. එහෙම නැත්නම් අපේ මනසට මොනවදෝ දෙයක් ඇතුල් කරමින් ඉන්නවා, මනස විකෘති කරමින් ඉන්නවා, වෙනස් කරමින් ඉන්නවා, බලපෑම් කරමින් ඉන්නවා කියන කාරණය ඇහෙනකොට කෙනෙක් මේකට hina වෙන්නටත් පුළුවනි. තව කෙනෙක් මේක අධ්‍යාත්මිකව දකින්න වෙන්නටත් පුළුවනි. මේ පණිවිඩය නිවැරදිව අරගන්න පිරිස් ඒ පණිවිඩය අරගනීවි.
මේකට hina වෙන අය hina වෙවි ඉඳීවි. අනාගතයේ දවසක ඔවුන්ට මේ ප්‍රශ්නවලට මූණ දෙන්නට සහ මේව සියසින් දකින්නට පුළුවන් වේවි. ඒ කාරණය ගැන අපි කිසියම් අවබෝධයක ගුරුතුමන්ලා මේ දෙන උපදෙස් අනුශාසනා ඇතුලේ යම්කිසි විදියකට පැහැදිලි කරගනිමින් අපි මේ කතා කරන්නේ. මේක හිතලුවක් කියන හිතන අයට එහෙම හිතන්නටත් පුළුවන්. ගුරුතුමනි මේ වෙලාවේ අපිව කොටු කරලා එක තැනක හිර කරලා අපේ මුහුණු ගැට ගහලා සබාදහම යම් තැනක අපිව තියලා තියෙනවා. සංචරණ සීමා ඇතුලේ ගෙදරට වෙලා ඉන්න කියලා කියනකොට මේක සමහර විට මේ වචනේ තේරුනේ නැද්ද දන්නේ අපි මීට පෙරත් කතා කරලා තියෙනවා රස්තිය අදු ගහන්න එපා කිව්වනම් සමහර විට වෙත් තේරෙයි කියලා අපේ කන්දකම මහත්තයත් එක්ක වෙලාවක කිව්වා. තේරෙන භාෂාවෙන් කියන්න කියලා. කොහොම වුණත් මේ දේවල් මිනිසුන් මේ අහන්න නැති තැනක නැවත නැවත දඩුවම් කරමින් අපි දැක්ක ගම් වතුර මහා ගම් වතුර ඇවිල්ලා නැවත හිර කරනවා. සබාදහම කොහොම හරි මේ අය කොටු කරලා අල්ල ගන්නව නේද? ඔව් මෙහෙම එතෙන්දී සුභාදහම මේ වෙනකොට අපි පෙර වැඩසටහන් වලදී කිව්වා අපිට භූමිකම්පා සාගත වසංකද නායයන් යුද කෝලහල මේ දේවල් අපිට බලාපොරොත්තු වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි ඇත්තටම පවුල් අතර සහෝදර සහෝදරයන් අතර පවුල් අතර ආරවුල් මේ මහා විශාල ගැටුම් ඉදිරියේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකේ සරල කාරණා තමයි දැන් නිවාස වලට කොටු වෙලා ඉන්නකොට ඔවුන්ගේ මනෝභාවය. එතකොට මේවා අපි හරියාකාරව කොහොමද කළමනාකරණය කරගෙන කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා වෙනම කතිකාවකට යන්න ඕන. මේ මානව බැඳීම් එහෙම නැත්නම් වෙන්නේ ආයි මානසික පත්‍ය මේ වෙනවා. දැන් අපි දුටුව දෙයක් තමයි දැන් අපි හිතමු සබහාදහම හොඳයි අපව සීමා කරන්නට මේ ගම් වතුර මොනවද දෙයක් යොමු කළා කියලා. නමුත් ඔබ දකින්න ඇති මාධ්‍ය මගින් මේ ගම් වතුර ඔස්සේ කී දෙනෙක් ගම් වතුර ආධාර දෙන්න හෝ ගම් වතුර භුක්ති විඳින්න. ඒ නාන්න මේ තරුණ පිරිස් කොච්චරනම් මේ ජලය තුල ඒක තම වැරදි විදිහට පාවිච්චි කරාද කියලා. ඒ කියන්නේ මේ වල දැක දැක වලටම පනිනවා. එතකොට මේ සබහාදහමේ ක්‍රියාකාරකම් ඇත්තටම මේ මනුෂ්‍ය ප්‍රගමණයට මිසක් මනුෂ්‍යයන්ගේ අයහපත සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක මනුෂ්‍යයා විසින් තමයි මනුෂ්‍යයාගේ විනාශය වෙනුවෙන් භාවිතා කරන්නේ. කුතුමයි කියන්නේ සබාදහම මිනිසුන්ට දඬුවම් දෙන්නේ නැහැ කියන එක මේ කියන්නේ. ඔව්. එහෙම දඬුවම් දීම සබාදහම තුල නැහැ. ඒ දඬුවම දාගන්නේ අපිමයි. ඒ කියන්නේ සබාදහම අපට දෙන දේ අප වැරදි විදියට. දැන් සබාදහම අපට නැවත අපි මුලට ගියොත් එහෙම දැන් අපට ආහාරයක් දුන්න දේ අපේ තෘෂ්ණාව නිසා ඒ දේ ප්‍රමාණයට වඩා ලොකු කරගන්න අස්වැන්න මේව කරගන්න අප ඒක මේ විස යොදලා ඒක වෙනම අපි මේ අපේ තෘෂ්ණාව නිසා ඒක වැඩි කරගන්න යනවා. ඊට පස්සේ අපි වස කරනවා. ඉතින් එතකොට අපි අර ඒ පැලයමයි නමුත් වෙනදා අපි ආහාර ගත දේ නෙමෙයි වෙනත් දෙයක්. එතකොට ඒක අපි දැන් අපිට විදියට કૃතිම කරලා අපේ තෘෂ්ණාව සහ අපේ තියෙන ආත්මාර්ථකාමී භාවය වර්ධනය කරගන්න. ඉතින් ඒක එතකොට සබහාදහම වෙන්නේ නැහැ. ඒක අප විසින් සිදු කරගත්ත වැරද්දක්. අප විසින්ම අපට කරගත්ත අනියත අනවශ්‍ය මේ විනාශය. ඒක විකෘති අපි හදාගත්ත දේ. සබහාදහම කියන්නේ මිනිස්යා විසින් විකෘති කරගත්ත දේ නෙමෙයි. දැන් අප ගම් වතුර ගැන කතා කරද්දී අප මේ වතුර බහින්නට තිබුණු වෙල් මේ දේ ජල මේ මූලාශ්‍ර තිබුණු දේවල් ගොඩ කරලා අපි සිමෙන්ති බැමි වලින් මේ කොන්ක්‍රීට් පුරවර හදලා ගම් වතුර එනකොට අපි ඒ ගම් වතුරට දොස් කියලා වැඩක් නැහැනේ. මහා ප්‍රාකාර බඳලා අපි හරස් කරලා නේ. ඉතින් එතකොට මේ අපි විකෘති කරගත්ත දෙයට සබහාදහමට දෝෂාරෝපණය කළ වැඩක් නැහැ. ඉතින් ඒ නිසා දැන් අර මතු කරපු කාරණය සබහාදහමේ යම්කිසි පණිවිඩයක් දුන්නා නිවස් වලට වෙලා ඉන්න. නමුත් ඉතින් අපි ඒකත් නොතක අපි දැක්ක මාධ්‍ය මගින් ඒකයි අපි මේ දැන මිනිස්සයා දැන අර ප්‍රථමදී මිනිස්සයා දන්නවා මේක හොඳ නැහැ කියලා. නමුත් ඒ දෙයම කරන්න පෙළඹිලා තියෙන ඇත්තට මේක මිනිස්සයාගේ දුර්වලකමකට වඩා මම දකින්නේ මේ වෙලාවේ අර ආක්‍රමණශීලී ජීවීන් ඊටාම උපක්‍රමශීලීව අපේ ආහාර සහ මානසික ඒ විවිධ හඬතල විවිධ දර්ශන විවිධ ආහාර පාන හරහා මේ කොටු කර ගැනීමක් මේ මනුෂ්‍ය ජීවියව අල්ලා ගැනීමක් ඔවුන්ව වැරදි ලෙස පාවිච්චි කිරීමක්. එතකොට මේ මිනිස් ප්‍රජාව විනාශ වෙලා ගියාම අර කියන
ආක්‍රමණශීලී ජීවීන්ට මේකේ සම්පූර්ණ අයිතිය සහ මේකේ පාලනය වුන් සතු වෙනවා. මොනතරම් හිතන්න දේවල් තියෙනවද? මනසින් උසස් කියපු මේ මනුසතා යම් කිසි විදියකට Tamanගේ රාජකාරිය තේරුම් ගත්තද? අපි ආවේ ඇයි කියන එක එහෙම නැත්තම් අපි කළ යුතු දේ අපේ යුතුයකම අපි තේරුම් අරගෙනද මේ ගමන යන්නේ? මනුෂ්‍ය කියන තැනට අපි සුදුසුද මේ වෙනකොට? අපි විසින්ම මේ සබාධමයට මොනතරම්නම් වින කරලා තියෙනවද? අපි මේ මොකක්ද කරමින් ඉන්නේ? සබාධමයට අපි අභියෝග කරන්නට ගිහිල්ලා අපි ලං කරගත්ත ඛේද වාචක ටික මොනතරම්ද? මේ හැම දෙයක් ගැනම අපි හිතන්නට ඕනේ. අපි සූදානම් වෙන්නේ සමුගෙන යන්නට. අපිට තියෙනවා බොහෝ කතා කරන්නට විවිධ වූ කාරණා තියෙනවා. මේ ඔස්සේ ගිහිල්ලා මේ හෙලේ අවදි කරගන්න තැනකට අපි එන්න උත්සාහ කරනවා. ඔබගේ දායකත්වය ඔබ මේ දේවල් වටහා ගන්න ආකාරය ග්‍රහණය කර ගන්න ආකාරය තමයි යම් කිසි දවසක මේ හෙලේ නිර්මාණය කරන්නේ. අපි හැමදාමත් ඔබ වෙනුවෙන් මේ හඬ අවදි කරමින් ඉන්නවා. ගුරුතුමනි, එහෙමනම් අවසරයි සමුගන්නට. ඔබතුමා බොහොම ගෞරවයක් අපිට. අපි පුළුවන් තරම් මේ සමාජයට මේ පණිවිඩය අරගෙන යනවා. එවැනි තැනක අපි විශ්වාස කරන අනාගතයේ දවසක මේ ස්වර්ණමය යුගය මේ හෙලේ නිර්මාණය වෙනවාමයි කියලා. එහෙමනම් සමුගන්නට අවසරයි. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබටත් නිරෝගී හෙට දවසක් උදා වේවා. අපි මේ කියන්නා වූ කාරණා ඔබට අවබෝධ වේවා. දැහැමි සමාජයක් මේ රට තුල නිර්මාණය වෙලා අධ්‍යාත්මික දියුණු මිනිසුන් පිරිසක් හෙට ලෝකය දිනනවා දකින්න එක තමයි අපේ අරමුණ. ඔබට යහපතක්ම වේවා.